ලියාගම් මාතෘකාව y සමානයි ax වර්ග y සමානයි ax වර්ග ධන b. හරි හැමෝම ලියන්න පුතේ මාතෘකාව y සමානයි ax වර්ග ධන b ආකාරයේ ශිතවල ප්‍රස්ථාර කවුරු හරි අලුතෙන් ආපු දරුවෙක් එහෙම ඉන්නවා නම් මේ නෝට් එක ලියා ගන්න. හැබැයි ප්‍රස්ථාර අඳින්න ඕන පුතේ ප්‍රස්ථාර කොළවල. හරියද? ප්‍රස්ථාර කොළවල නැතුව ප්‍රස්ථාරය යන්නාම අපිට හරිම උත්තරයට යන්න බෑ. ඒක නිසා ප්‍රස්ථාර කොළවල තමයි මේක අඳින්න ඕන. හරිද? අදට ප්‍රස්ථාර කොළ නැත්තම් පොතේ අඳින්න. හැබැයි නැවත සැරයක් ප්‍රස්ථාර කොළවල මේක ඇඳලා වැඩේ සම්පූර්ණ කරගන්න ඕන. හරිද? නැත්නම් වැඩක් නෑ මේ කරන වැඩේ. අපි ගිය සතියේ කතා කරේ y සමානයි ax වර්ගාකාරයේ ශිතවල ප්‍රස්ථාර. ඊට පොයට මතක ඇති. මෙන්න මේ රටාව කතා කරේ y සමානයි ax වර්ගාකාරයේ ශිතවල ප්‍රස්ථාර ඇඳා. අද කතා කරන්නේ පුතේ මෙන්න මෙතෙන්ට v අකුරක් එනවා. ඒ කියන්නේ නියත අගයක් එනවා. right මම ඔන්න උදාහරණයකින් මේ වැඩේ පටන් ගන්නවා. y සමානයි ax වර්ග ධන b ආකාරයේ ශිතයකට ඔන්න උදාහරණයක් දෙන්නම්. පළවෙනි ගාන y සමානයි x වර්ග ධන 2 මෙන්න මේ තියෙන්නේ මේ රටාවට ලියපු ශිතයක්. මෙතන a වෙනුවට මෙතන දාලා තියෙන්නේ x වර්ගයේ සංගුණකයනේ a කියන්නේ x වර්ගයේ සංගුණකය a x වර්ගයේ සංගුණකය එතකොට මේකේ 1යි a වලගේ 1යි නියත අගය b වලගේ මේකේ 2යි. ඔන්න ශිතයක ප්‍රස්ථාරයක් ලියුවා. දැන් ළමයි අපිට සිද්ධ වෙනවා මෙයා වගුගත කළා අගය වගුවක් හදාගන්න. right අපි මෙයාට අගය වගුවක් හදමු. ඔන්න බලන්න මම මෙයාට දෙනවා අගය වගුවක්. ඊටම නැති ඇයට චූටි අදහසක් ගන්න පුළුවන් මේ ටිකෙන් ටට්ටක් ගාලා ඔන්න බලන්න. x ට මම දෙන්නේ අගයන් ටික. මම දෙනවා අගයන් ටික. ඔන්න බලන්න ඍණ 2 දෙනවා. ඍණ 1 බිඳුව 1 2 ඔන්න වගේ අගයන් පහක් මම ලේසි අගයන් පහක් කාටද දුන්නේ x ට දුන්නා. ඔය x ට දෙන අගය මත පුතේ y ගේ අගය තීරණය වෙනවා. අපි බලමු y ට මොනවද එන්නේ. මෙන්න ශිතය y සමානයි x වර්ග ධන 2. ඔන්න ඔකනේ ශිතය. right. දැන් අපි පුතේ ආදේශ කරන්නේ x ට. ආදේශ කරන්නේ කාටද? x ට. x ට ආදේශ කරාම මෙන්න මේ වගුවේ තියෙන ඉලක්කම් එතකොට ලැබෙනවා y ට උත්තර. හරි. පළවෙනියටම x ට දාන්න ඕන කීයද? ඍණ 2 දාන්න ඕන. x ට මුලින්ම දාන්න ඕන ඍණ 2. දැන් දැම්මට පස්සේ මොකද වෙන්නේ? x ට දාන ඍණ 2. ඒ ඍණ 2 නිකන් ඉන්නේ නැහැ පුතේ. මොකක් වෙන්න ඕනද? x වර්ග නිසා ඍණ 2 වර්ග වෙන්න ඕන. එකතු කිරීම 2. හරි. මට කියන්න පුතේ ඍණ 2ක් වර්ග කරොත් මොන දෙකක්ද ලැබෙන්නේ? ඍණ 2ක් ධන 4ක් ලැබෙන්නේ. ඍණ 2ක් ඍණ 2 ඍණයි ධන 4ක් ලැබෙනවා. ඒකට මේ දෙකත් එකතු කරා අන්තිමට එන උත්තරේ කීයද? 6යි. එහෙනම් වගුවේ y වලට එනව පළවෙනියටම 6යි කියලා උත්තරයක්. ඔන්න පිළිවෙල එකක්. ඊළඟට කරන්න තියෙන්නේ x ට දානව පුතේ ඍණ 1. right. මේ ශිතයටම තමයි ආදේශ කරන්නේ. ඔන්න ශිතය ලිව්වා. මේකට කියන්නේ ශිතය කියලා. ශිතයේ සමීකරණය. y සමානයි x ට දාන්න පුතේ ඍණ 1. ඔන්න ඍණ 1 දැම්ම වරහනකුත් එක. ඒක වර්ග කරනවා. එකතු කරන එකක්. ඍණ 1 වර්ග කරොත් කවුද ලැබෙන්නේ? ඍණ 1 වර්ග කරොත් ධන 1. ඍණ 1 වර්ග කරොත් ඍණ 1 වරක් ඍණ 1. ඍණයි ධන. ධන එකක් එනවා. ඒකට දෙකක් එකතු කරන්න උත්තරය 3යි. එහෙනම් පුතේ මෙතෙන්ට 3යි. ඔන්න ඊළඟට x ආදේශ කරන්න ඕන කීයද? බිඳුව. මම මෙන්න මේ හරියෙන් ආදේශ කරනවා. y සමානයි
x දාන්න පුතේ බිඳුව. බිඳුවේ වර්ගය ධන 2. බිඳුව වර්ග කරොත් බිඳුවම තමයි. ඒකට දෙකක් එකතු කරන්න 0.2 2යි. මෙතෙන්ද 2යි. හරි. මම දැන් මෙන්න මේක ඉතුරු ටික පුරවන්න ඔයාලට බාර දෙනවා. හරි. ලියා ගන්න මාතෘකාව y සමානයි x වර්ග ධන b ආකාරයේ ශිතවල පස්සා රැඳීම. ඒක යටතේ පළවෙනි ගාන. මේක ලියා ගන්න. y සමානයි x වර්ග ධන 2 ශිතය සලකමු. ශිතය සලකමු. right. දැන් මේකෙන් දා සිස්ටම් ටික පුරවන්න. හරි පටන් ගමු. හරි මේක මේ මට කියන්න පුරවල ඉවර වෙලා මේ දෙකට එන්න ඕන කීයද කියලා. ධන 3යි ධන 6යි. right. මේව තමයි එන්නේ නේ. ඕව තමයි එන්නේ මං හිතන්නේ. හරි එහෙනම් ළමයි මේ වගුවේ වැඩ ඉවර කළා අපි දැන් පස්තාරේ අඳින්නත් ඕන. හරි අපි පටන් ගමු මේක පස්තාරේ අඳින්න. මේ ඉස්තර පුරවපු දරුවන්ට එනවා මොනවද එන්නේ 3 සහ 6 කියන අගයන් දෙක. බලන්න එනවද කියලා අනිත් අයට. හරි පුතේ. දැන් අගය වගුවේ වැඩ ඉවරයි අපි පස්තාරේ අඳින්න. ශිතයේ පස්තාරය ඔන්න අඳින්න පටන් ගමු. බිඳුව 1 2
3 4 5 6 මේක ළමයි y වල වැඩිම අගය තියෙන්නේ 6 ඒක නිසා ඔන්න මම 6 දක්වා ඇඳා ඊළඟට මේ පැත්තෙන් පුතේ ගන්න පුළුවන් 1 2 3 ඔය ඇති මේක x අක්ෂය මේ පැත්තෙන් ඍණ 1 ඍණ 2 ඍණ 3 ගිය සතියේ මතකයිනේ පස්කාර අඳින්න කියලා සෑහෙන්න දැඟලුවා ඕගොල්ලෝනේ මේ පැත්තේ ඍණ 1 ඍණ 2 ඔයත් ඇති බලමු අද වෙනකොට පස්කාර ඇඳීම සංවර්ධනය වෙලාද කියලා ඔන්න දැන් හරි වැඩේ දැන් මෙන්න මේක තුල මේ ඛණ්ඩාංක ටික ලකුණු කරන්න ඕන ළමයි right එහෙනම් අපි ඛණ්ඩාංක ලකුණු කරමු ඔන්න බලා ගන්න හැමෝම පළවෙනි ඛණ්ඩාංකය වෙන්නේ x වල ඍණ 2යි y වල ධන 6යි ඍණ 2 ධන 6 පළවෙනි ඛණ්ඩාංකය පුතේ ඍණ 2 ධන 6 එහෙනම් මේන්න මෙතෙන්ට එනවා ඍණ 2 ධන 6 ඔන්න පළවෙනි ඛණ්ඩාංකය ඊළඟ ඛණ්ඩාංකය වෙනවා ඍණ 1 ධන 3 ඍණ 1 ධන 3 මේන්න මෙතෙන්ට තමයි ශ්වේත ඒකට අදාළ වෙන්නේ ඕන ඍණ 1 ධන 3 ඊළඟට බිංදුවේ 2 බලන්න බිංදුවේ 2 ඛණ්ඩාංකය තියෙන්නේ මෙතන ඒකට 아무තු පස්තාරයක් ලබයි ඊළඟට 1 3 1 3 ධන 1 ධන 3 මේ මෙතෙන්ට ඊළඟ ඛණ්ඩාංකය 2 6 2 6 ඛණ්ඩාංකය මේ මෙතෙන්ට දැන් දරුවනේ ඕක යා කරන්න ඕන ඕක යා කරාම පස්තාරයක් අපිට ලැබෙනවා මේන්න බලන්න ලැබෙන පස්තාරය right ඔන්න ලැබිච්ච පස්තාරය මෙයාගේ නම තමයි y සමානයි x වර්ග ධන 2 කියන සිතෙල ඕන එයා තමයි ඇන්නේ මේ හරි දැන් ඔයාලා පස්තාරය ඇදලා මට මැසේජ් එකක් දාන්න බලන්න ගිය සතියේ වගේ බලමු අද හොඳයිද සත්‍ය කියලා හරි එක්පන් කරමු බලමු අද සත්‍ය හොඳද බරපතලද මට වැඩ ඉවර කරලා ඉවර මම බලාගෙන ඉන්න ඕගොල්ලෝ පස්තාරය ඇදලා ඉවරකම් හරි එහෙනම් ළමයි ඔන්න වැඩේ පටන් ගෙන තියෙන්නේ කවුරුත් ලස්සනට පස්තාරය ඇඳලා වගුව ඇඳලා මට මේකේ වන්න කොහමද ඇන්දේ කියලා ගිය සතියේ හිටපු අයට මේක ලොකු ගැටලුවක් කියන එකක් නෑ හැබැයි ගිය සතියේ හිටපු නැති අයට මේක අඳින්න ඕන අනිවාර්යෙන්ම මත මේ පස්තාරයට අදාළ බලමු හැබැයි ඔයාලා පස්තාර කොලේ අඳින්න නැතුව එපා හරි පටන් ගමු බලන්න ඔයාලට මේ අතරේ මේ පහුවෙලා සම්බන්ධ වෙච්ච ළමයින්ට මොනවා හරි ගැටලුවක් තියෙනම් කරුණාකරලා අහන්න. කවුරුවත් නිකන් ඉන්න බෑ මේ වැඩේ කරන්න ඕන. හරි නේද? right. ගැටලු තියෙන අය ඉක්මනට අහගෙන කරගෙන යන්න. තාම හැබැයි දෙයියනේ කියලා කවුරුවත් මේ වෙනකොට තාම එව්වේ නෑ පස්තාරයක්. ඔන්න දැන් එකක් ආවේ. මලීෂ දැන් හොඳයි ටිකක් ඇත්තටම. සතුටුදායකයි.
කලින් මුකුත් කරේ නෑ පුතේ. මෙන්න මේ පස්තාරේ විතරයි යන්නේ. මේකට කලින් මුකුත්ම කරේ නෑ. පටන් ගත්ත තැන මාත්‍රකාවක් තියෙනවා, මේ ගානක් තියෙනවා, වහුවක් තියෙනවා, පස්තාරෙත් තියෙනවා. ඒ ටික ලියාගත්තාම හරි. වාසනා අපිට දාලා තියෙනවා ඒකත් හොඳයි. නියමයි. දැන් ලස්සනයි ළමයිගේ වැඩනේ පිරිසිදුයි. මේ බලන්න. ඔන්න මට ඒවල තියෙන ලස්සනට දැක්කද? අනිත් අයත් මේව බලලා පුරුදු වෙන්න. ඔන්න. අනිත් දරුවොත් ඒවා. මලික් පුතත් ඒවල තියෙනවා. අපෝ මේකත් එක්ක නම් බෑ මේ වැඩේ කරන්න. බොල පස්තාර කොල ගන්න ඕන මේ වැඩේට. මේ පොතේ කරන්න එපා මේ කොහොමද දැන් මේවයි මේ මූල අනම්මනම් හොයන්න තියෙනවා. ඒකනේ ඉතින් ඔයාලත් එක වැඩේ කරන්න බෑනේ. බෑ මේ කිව්වන ඒ වැඩේ තියෙන්න ඕන පස්තාර කොලවල අඳින්න ඕන මේක. මේක විභාග ශාලාවේ විභාගෙට පස්තාර කොලයක් දෙනවා ඔයාලට අඳින්න. ඒක කොලවල් විභාගෙත් හැම දරුවෙක්ටම පස්තාර කොලයක් දෙනවා. ඒක නිසා මේ කොලේ අඳින වැඩේ අනිවාර්යෙන් තියෙන්න ඕන. මල්ෂගේ එක පැත්තක් ටිකක් කොරවගෙන වගේ පොඩි අවුලක් තියෙනෝනේ. හරි කවක් නැහැ. දැන් ටිකක් හොඳයි කලින්ට වඩා. මේ මම යෝජනා කරනවා මේ අඳිනකොට පුතේ මම ඇන්දේ 3ට විතරයිනේ. ඔයාලා මේක දික් කරන්න පුළුවන් උපරිම අඳින්න. දැන් මේක 4-5ට අඳින්න පුළුවන්නේ. ඉවරම කරන්න. දෙපැත්ත පස්තාර කොලේ ඉවර වෙන්නම අඳින්න. එහෙමයි කරන්න ඕන. බලමු. දවන්න ඡන්ද ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. මේ මට නමත් එවන්නමයි ෆෝන් එකේ සමහර අයගේ නම් නැහැ. දැන් ඔය ආපු එකේ නම නැහැ මට. ජනිදුගේ පස්තාරේ අවුලක් නැහැ නේ. හොඳයි. අවීෂගේ මේ කණ්ඩාංකයකුත් අඩුයි චුට්ටක්. මෙන්න මේ කණ්ඩාංකෙ පේන්නේ නැහැ. මෙතන 0.2 කණ්ඩාංකෙ පේන්නේ නැහැ බොල. මදි. මීට වඩා සංවර්ධනය වෙන්න ඕන. දැන් මේ පස්තාර ගොඩක් මේ වෙනකොට ඇඳලා තියෙන්නේ. හරි. තව ඒවා ඉක්මන් කරන්න. දැන් මේ මාසයක් විතර තිස්සේ මේ පාඩම උදේ පාන්දර අපි කරන්නේ සමුද උදේ පාන්දර. ඊයේ සතියේ කරා, කලින් සතියේ කරා, ඊටත් කලින් සතියේ කරා. සෑහෙන හිමින් කරගෙන යන්නේ. ඔයාලට තියෙන මේක හොඳට පුරුදු පුහුණු වෙන්න. මති මේ ඉල්මි එවල තියෙන්නේ නේ. ඉල්මිගේ අයියෝ මේ එක පැත්තක් සවුත්තුයි. කොල්ඩි නෑ ඉල්මි වැඩේ. මීට වඩා ලස්සනට කරන්න ඕනේ. මේ මොනවද මේ මකලා කොළ පාටක් දාලානේ කැත කළා ඒක. හරි. ඊළඟට එක බලමු. නම නෑ මේකේ. නමක් දාන්න පුතේ යටි. ජයතිගේ පස්තාරේ. ජයතිගේ පස්තාරේ ටිකක් මේ යර යට කොටස මේ තව ටිකක් අඩු වෙන්න ඕන. ඉදිවිලා වැඩිනේ. මේව ගාන්ට කර්ව් වෙන්න ඕන. පොඩි ප්‍රශ්නයක් තියෙන කමක් නැහැ. දැන් ඊළඟ ටික හදාගමු. ගයාත්තිගේ පස්තාරේ තමයි මේ ඇවිල්ලා තින්නේ. කවුලක් නැහැ. හිරුණිගේ පස්තාරෙත් මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. ඒකත් හොඳයි. පැහැදිලිව තියෙනවා. දැන් හොඳයි කට්ටිය. තව ඉන්නෝ එවන්න. ටග්ගාලේ වන්න. තාම මට පස්තාරේ වල තියෙන 1 2 3 4 5 6 7 8යි 9යි 10යි. තා 25 දෙනෙක් එවන්න තියෙනවා. ඒවල නේ. මේ ඖෂධ මේ ගාන කරගත්තද ඇදගත්තද පස්තාරේ අඳිනවද මෙසේජ් එකක් දාන්න බලන්න. මේ මලීෂ තරුමාල් මම ළඟ හිටියේ නම් ඔළුව හිල් වෙන්න නැයින පොරට. වෙලාවට මම ළඟ නැහැ. පෑනෙන් කරලා තියෙන්නේ මේවා පස්තාර කොලේ.
ඇඳලා තියෙන්නේ පෑනේ. ඔව් xy අක්ෂ පද්ධතිය ඇඳලා තියෙන්නේ පෑනේ. පෑනෙන් ඇඳලා මදිපාඩුවට white x ගාලා ටිපෙක්ස් ගාලා. වැරදි වැඩ කරන්නේ නැහැ. පස්තාර පොලේ ඛණ්ඩාංකයක් කල් ලකුණු කරන්න එපා පෑනේ. පැන්සල භාවිතා කරන්න. ජනිත්ගේ පස්තාරේ බලමු. ජනිත්ගේ පස්තාරේ හොඳයි. පස්තාරේ හොඳයි කොළ හරි නෑ. හරි මේක පස්තාර කොළ නැති අය නැවත ගෙදරදි කරන්න මම රෙකෝඩින් එක දෙනවනේ. ඒක බලන ගමන් කරා. ජිත්මිගේ දැන් ඇත්තටම හොඳයි. සෑහෙන්න හොඳ මට්ටමක තියෙනවා. පස්තාරේ තව දුරටත් සංවර්ධනය වෙන්න ඕනේ. මේකේ y අක්ෂ පල්ලෙහාට මඳින්න මේව දිගටම. ඉල්මි නැවත සංශෝධනය කළේ වල හොඳයි. දැන් නම් හොඳයි ඉල්මි. හරි. ඇති. දැන් ඔන්න මම ගොඩාක් මේ ගැන කතා කරා. සමහර අය ඉල්මි නෑ ඉතින්. Taman දැනගන්න ඕන කරපු වැඩේ මට එවන්න. හරි. කරපු වැඩේ එවන්න දැනගන්න ඕන. එතකොට තමයි මේක සාර්ථක වෙන්නේ. දැන් මෙන්න මේ පස්තාරයක් පුතේ විභාගෙට දීලා පස්තාරේ විතරක් අඳින්න කියන්නේ නැහැ. මේකෙන් ප්‍රශ්න අහන ගමකට. ඔය විභාගෙට ළමයින්ට බැරි වෙන්නේ පස්තාර අඳින වැඩේ නෙවෙයි. ඕවට උත්තර දෙන වැඩේ. හරි. නැතුමගේ පස්තාරේ හොඳයි. ඕෂධීගේ පස්තාරෙත් බලලා ඉමු. alright. හොඳයි. බලන්න අපි ඔන්ලයින් පස්තාර අඳවන්නේ මේ දවස්වල. මේ ටික මකනවා. පස්තාර කොළ නැති දරුවෝ පොතේ හරි මේක ඇඳ ගන්න දැනට. මේක මේ පස්තාරේ හොඳයි තාරුක 10 නේ. ටිකක් වැඩිපුර එළියට පන්නල. ඒක මකන්න වැඩිපුර ඇඳපු ටික. right. දැන් අහගන්න. මෙන්න මේ පස්තාරයක් දීලා ළමයි මේකෙන් අපෙන් අහන විභාගෙට ප්‍රශ්න ටිකක්. ඒ ප්‍රශ්න වලට සාර්ථකව උත්තර ලිවීමේ හැකියාව අප සතු වෙන්න ඕන. හරි. අන්නේ ප්‍රශ්න ටික මම ඔයාලට උගන්වන්න හදන්නේ පුතාලා. right. ලියන්න පළවෙනි ප්‍රශ්නය. අංක 1. ලියන්න. සියල්ල පිළිවෙලට කියලා දෙන්න. අංක 1. පළවෙනි ප්‍රශ්නය අවම අගය කීයද? අවම අගය කීයද? කවුරුත් ලියා ගන්න. අවම අගය කීයද? අවම අගය කීයද? අවම අගය කීයද? ඊළඟට අංක 2 අවම අගය අඩුම අගය මේව බැරියට කියලා දෙන්නම්. ඊළඟ එක සමමිති කක්ෂයේ සමීකරණය. 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 ඊළඟ එක තුන්වෙනි ප්‍රශ්නය සමමිති කක්ෂයේ සමීකරණය. ඊළඟ එක හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය සොයන්න. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය සොයන්න. හරි. තාම ළමයි චුට්ට කරන්න මේක කලබල නොවි මේ හිමින් කියලා දෙන්නේ මේ පස්තාරවලට අදාළ කාරණා. දැන් මෙන්න මේ જાතියේ පස්තාරයකට අපි කියන පුතේ අවමයක් කියලා. දැන් පස්තාරේ පටන් ගන්න මෙතන ඉන්නේ. මේ බලන්න මෙතන y වලගේ 6යි. පටන් ගන්න තැන 6යි. මේ 6 ඉඳලා y වලගේ එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් මෙතන y වලගේ කීයද?
මෙතන y වල අගය 3යි. කලින් 6 හිටියේ දැන් ඇවිල්ලා තියෙන්නේ 3ට මේ 3ට. කොහොම ගිහිල්ලා මෙන්න මෙතෙන්ට එනවා මෙතන y වල අගය කීයේ 2යි. හැබැයි එතනින් පස්සේ හැරිලා නැවත වැඩි වෙනවා. දැන් එහෙනම් කියන්න පුතේ අඩුම අගය කීයද ආවේ? පස්තාරේ අවම අගය කීයද ආවේ? 2යි. 2යි නේද? පැහැදිලිද? ඊට වඩා අඩු වෙන්නේ නැහැ. මෙහෙට යන්න. එහෙනම් අවම අගය 2යි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙන් ඇහුවේ අවම අගය කීයද? 2යි. ලියා ගන්න උත්තරය 2යි කියලා. අවම අගය 2යි. මෙන්න මේ අතට එන පස්තාර වලට අපි කියන්නේ අවම පස්තාර කියලා. අවම. මේක අපි ඊළඟ පස්තාරේ කොහොම මේ අතට අඳින්නේ උඩට. ඒකට කියන්නේ උපරිම කියලා. දන්නව ඇති ඊටපු අය. දෙවැනි එකෙන් මොකක්ද ඇහුවේ? සාමිතික අක්ෂ සමීකරණය නේද? ඔව් සර්. ඔව්. ඔව් සර්. ඔයාලගේ පස්තාර කොලේ හරියටම මේ y අක්ෂය ඔස්සේ මෙහෙම දෙකට නවල බලන්න. එහෙම දෙකට නවන්න. හරියට ඇඳනම් මේ පැත්තයි පුතේ නවනකොට සමපාත වෙන්න ඕන. ඔයාලගේ තියෙන අඩුපාඩුවත් ඕක තමයි. පස්තාර අඳිනකොට මේ දෙපැත්ත සමාන වෙන්න ඕන. y අක්ෂයෙන් දෙපැත්ත සමාන වෙන්න ඕන. ඕක නැවුවහම මෙහෙම එක මත එක වැටෙන්න ඕන. ගොඩක් අයගේ වෙලා තියෙන්නේ මේ පැත්තට සමමිතික නැහැ. ඒකයි මම ওই පස්තාරවල වැරදි කියන්නේ. හරි නේද? මේ දෙපැත්ත සමමිතිකයි ළමයි. ඒ සමමිතික භාවය රැඳිලා තියෙන්නේ මෙන්න මේ රේඛාව මත. මේකට කියන්නේ y අක්ෂය. පුළුවන් නම් කියන්න මේකේ නම මේ රේඛාවේ නම මොකක්ද? y සමානයි බිඳුවද x සමානයි බිඳුවද මේ රේඛාවේ නම? මේ රේඛාවේ නම y සමානයි බිඳුව. අන්න වැඩේ කෑවා. මේ රේඛාවේ නම මෙයා යන්නේ පුතේ x වල බිඳුව හරහා. ඔන්නවම x අක්ෂේ තියෙන්නේ. මේක x වල බිඳුව හරහා මෙහෙම යන නිසා මෙයාගේ නම වෙන්නේ x සමානයි බිඳුව. මතක තියාගන්න. y සමානයි බිඳුව නෙවෙයි. එයා y අක්ෂය බව ඇත්ත. හැබැයි එයාගේ නම y සමානයි බිඳුව නෙවෙයි. එයාගේ නම x සමානයි බිඳුව. වැරදිලාවත් සමමිතික අක්ෂය මෙහෙම ආවනම් දැන් කියන්න මෙයාගේ නම මොකක්ද? කියන්න. සමමිතික අක්ෂය මෙහෙම ගියා නම් මේකේ නම මොකක්ද? දන්නේ නැද්ද එක්කෙනෙක්වත්? x සමානයි ඍණ 3. x සමානයි ඍණ 3. පැහැදිලිව තේරුම් ගන්න. සමමිතික අක්ෂය මෙහෙම ගියා නම් මෙයාගේ නම මොකක්ද? x සමානයි x සමානයි ධන ධන 2. 2. x සමානයි 2. සමමිතික අක්ෂය මෙහෙම ගියා නම් මෙයාගේ නම මොකක්ද? x සමානයි බිඳුව. x සමාන බිඳුව. ආන්න එක තමයි එන්නේ. එහෙනම් ඔයාලට සමමිතික අක්ෂයේ සමීකරණය අහුවොත් විභාගෙට 10 වසරේ ළමයින්ගෙන් එයා අනිවාර්යෙන්ම x සමානයි බිඳුවට එන්නේ. අපි 10 දී උගන්වන්නේ මෙන්න මේ y අක්ෂය වටා සමමිතික වන පස්තාර විතරයි. මෙහෙම. මේව වටා සමමිතික වෙන ඒවා තියෙන්නේ 11 දී. හරි. තව ප්‍රශ්නයක් අහන්න. මොකක්ද අහන්නේ අනිත් එක? හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංකය. මොකද පුතේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකද? ඔව්. ඔව්. මේ පස්තාරේ මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතෙන්දි තමයි හැරෙන්නේ. මෙතෙන්දි හැරෙන්නේ. මේක ඛණ්ඩාංකය අහන්නේ ලේසි. මොකද මේ ඛණ්ඩාංකය? මේ ඛණ්ඩාංකය 2යි. දෙක නෙවෙයි ඛණ්ඩාංකය අහන්නේ. xy කියන්න ඕන. ඛණ්ඩාංකය අහන්නේ. බිඳුවේ y සමානයි 2යි. බිඳුවේ 2. මේ ඛණ්ඩාංකය වෙන්නේ පුතේ මේක ඛණ්ඩාංකය මේක අහන්නේ. බිඳුවේ 2 ඛණ්ඩාංකය. එහෙනම් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය හෙවත් මේකට නම් ගොඩාක් කිව්වා ගිය සතියේ. මේකට කියන වර්තන ලක්ෂය, අවම ලක්ෂය, ශීර්ෂය ඛණ්ඩාංකය බිඳුවේ 2. හරි. එහෙනම් ඔන්න ඔය පස්තාරෙන් ඔච්චරයි දැනට අහන්නේ. ඉස්සරහට තියෙන තව අහන්න જાති ගොඩාක්. අපි තව පස්තාරයකට යල්ලවන්න. අපි අඳිමු මේක. ලියා ගන්න. y සමානයි ඍණ x වර්ග. අන්න ළමයික වෙනසක් වුණා. මුලට ඍණ වැටුණා. ඍණ x වර්ග
ධන 3 y සමානයි ඍණ x වර්ග ධන 3 මෙන්න මෙයාගේ ශ්‍රිතයේ පස්තාරය අඳින්න යන්නේ. හරි දෙවනි ගාන ලියා ගන්න. ශ්‍රිතය සලකමු. ශ්‍රිතය සලකමු. අවුරුදු ලියා ගන්න. මෙයාට අපි අගය වගුවක් දෙනව ළමයි. ඒ අගය වගුව එක්ක විභාගෙට දෙනවා. නැත්නම් මම දෙනවා. ඔයාලට ඒක අමුතුවෙන් දා ගන්න ඕනේ නැහැ. මෙන්න මේවා දෙන්නේ. ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව 1, 2, 3. ඔන්න මේකේ ඛණ්ඩාංක 7ක් තියෙනවා ළමයි. මේකමයි. හරි. ඔන්න ඔය 7 අපි පුරව ගන්න ඕන. ඒ වගේම පුතේ විභාගෙට 7ම පුරවන්න දෙන්නේ නැහැ. දෙකක් වගේ පුරවන්න දෙන්නේ. අනිත් ටික එයාලා පුරවලා දෙනවා. පේපර් එකේ පුරවලා දෙනවා. අපිට තියෙන්නේ මේ එකක් දෙකක් පුරවන්න විතරයි. හරි. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. පුළුවන් එක දරුවෙක් පුළුවන් නම් කියන්න පළවෙනියට ඍණ 3 ආදේශ කරොත් y ට කීය දෙන්නේ. බලමු එක්කෙනෙක් හරි මේකට උත්තරයක් දෙන්න ඉන්නවද කියලා මේ පන්තියේ ඉන්නවා අති දක්ෂ දරුවෝ ඉන්නවා. රයිට් බලමු. ඍණ 3 ආදේශ කළා y ට නගය කියන්න පුළුවන් කාටද? ඍණ 3 ආදේශ කරොත් y ට නගය කියන්න පුළුවන් කාටද? එක්කෙනෙක් හරි ඉන්නවද? 12. ඔන්න මල්ෂ කිව්ව 12යි කියලා. එක හෙලාම උත්තරය දුන්න 12යි. රයිට් තව එවන්න. මේ සමීකරණයේ x වෙනුවට ඍණ 3 දැම්මොත් මෙතෙන්ට නගය. ඔන්න හොනේදී. ඔන්න හොති. ඉල්මිත් 12යි. හරි. සුකුන් 12යි. තව 12යි. අපි ජනිදුගෙන් එහෙම අහමුනේ. ජනිදු මොකෝ කියන්නේ? ශ්වේතා 12යි. කවිෂා 12යි. 12යි බය වෙන්න එපා. ඉතින් මේ x තුන දාලා එක වර්ග වෙනවා. නෙතුමි ඍණ 12යි. ඔන්න නෙතුමි විතරයි පරස්පර විරෝධී උත්තරයක් දුන්නේ. නෙත්තරත් ඍණ 12යි කියලා දාලා තියෙනවා. හරි. දැන් හැමෝම අහගන්න. මේකට උත්තරය එන්න ඕන ළමයි ඍණ 6ක්. මේකට උත්තරේ එන්න ඕන ඍණ 6යි. දැන් මැසේජ් දාන එක නවත්තා. හරිද? ඒකයි මං කිව්වේ දක්ෂයෝ හිටියත් මේක ටිකක් හොයා ගන්න අමාරුයි. හොඳට අහගන්න. ඇයි කොහෙන්ද මේකට ඍණ 6ක් ආවේ කියලා. දැන් පටන් ගමු. පළවෙනි ඛණ්ඩාංකය ආදේශ කරන්නේ මෙහෙමයි. x වෙනුවට දාන්නේ පුතේ ඍණ 3. ඔන්න මං ආදේශ කරනවා. හොඳට බලන්න. මෙන්න මෙතන තියෙනව නේද ඍණ ලකුණක්. මම ගානේ දීලා තියෙන්නේ ඍණ x වර්ගනේ. අන්නේ ඍණ ලකුණ පුතේ ඔහොම දාන්න ඉස්සරහට. එහෙමයි කරන්නේ. ඍණ ලකුණ දාලා x වෙනුවට දාන්න ඍණ 3. x වෙනුවට ඍණ 3 දාලා වර්ග කරා. එකතු කිරීම 3. දැන් මොකද වෙන්නේ? දැන් මේ ඍණ එහෙම්ම ඉන්නව පුතේ. දැන් කියන්න ඍණ 3 වර්ග කරොත් මොන නවයද? ඍණ 3 වර්ග කරොත් ඍණ 3 වර්ග කරොත් ඍණ 3 වරක් ඍණ 3 3යි 3යි ගුණ කරොත් 9යි ඍණයි ධන 9ක්. එහෙනම් මෙතන මේක සුදු කරාම එන්නේ ධන 9ක්. මම පොඩ්ඩක් වැඩිපුර ලියන මේ පේලියක්. ධන 3. දැන් ඔයාලා කරේ මේ ධන 9යි මේ ධන 3යි එකතු කරා මල්ස 12 කියලා දැම්මා. ප්‍රශ්නේ තියෙන්නේ
මේ ඉස්සරහා ඍණක් තියනකොට තව දුරටත් මේ එන ධන 9යි මේ එළියේ තියෙන ඍණ ලකුණයි ಗುಣ වෙලා ධනයි ඍණයි ඍණ වෙනවා. එහෙනම් මේ 9 අන්තිමේදී ඍණ 9ක් බවට පත් වෙනවා. එකතු කිරීම 3. ඍණ 9ට ධන 3ක් දැම්මොත් ඒ දෙන්න අඩු වෙලා ඉතුරු වෙනවා 6ක්. වැඩියෙන් ඉන්නේ ඍණ නිසා ඍණ 6යි. එහෙනම් පළවෙනි හිස්තැන ඍණ 6යි. ආන්න. වෙච්ච වැරද්ද අපේ දරුවන්ට තේරුණාද? ඒක තමයි ඕක මේ ලොකු පන්ති වල ළමයිට උත්තරක් දෙනවා. ඔයාලා විතරක් නෙවෙයි කොලේ ළමයිට මේ ඉස්සරහා තියෙන ඍණ අයින් කළා යා වර්ග කළා ගාන හදලා අන්තිමේදී අමාරුවේ වැටෙනවා. රයිට්. මම දැන් බාර දෙන්නම් මේකට උත්තරේ දෙන්න. දැන් බලමු මේකට උත්තරේ කීයද? එකක් කියලා දුන්නා. ඍණ දෙකට කීය දෙන්නේ? ඔන්න දැන් නම් තිසු මෙව්වට අග්ගාල උත්තරයක්. ඍණ දෙක දැම්මොත් කීය දෙන්නේ? අන්න මාෂානිත් දැන් එවනවා. කලින් නෑ ඕවට සද්දනේ. රයිට්. කලින් උත්තර නොදීපු කට්ටිය දැන් එවන්නේ. බොලා තමයි කපටියෝ. හරි. කලින් එකට සද්දයක් නෑ. හරි. ඍණ එකේ ඉන්නේ නේ. ඔය තියෙන්නේ නියමයි. ඍණ එකේ ඉන්නේ. ඇත්ත තමයි. එහෙනම් ළමයි මෙතන ආදේශ කරාම ඍණ දෙකක්. මේ ඍණයි නෙම්ම තියෙන ඍණ එක්ස්ට්‍රා දාන්න ඍණ දෙක. ධන 3. ඍණ දෙක වර්ග කරාම ධන 4යි. ධනයි ඍණයි ඍණ. ඍණ 4 ධන 3. අන්තිමේදී ඉතුරු වෙන ඍණ එකක්. හරි පුතේ. දැන් ඍණ එකත් ආදේශ කරා. කීය දෙන්නේ? ඍණ එකත් ආදේශ කරා. ඍණ එක ආදේශ කරලා බලන්න කීය දෙන්නේ කියලා. ධන 2යි. ඍණ එක ආදේශ කරාම ධන 2යි. මොන ජනිදු වල තියෙනවා ධන 2යි. ඔය මොකෝ උමාශානි ධන හෝ ඍණ කියලා දෙකක් එවන්නේ. ඒක මාර වැඩක් උනානේ. හරි. මේ ඍණ මෙතෙන්ට දාන්න ඍණ එක. ඒක වර්ග කරන්න ධන 3යි. ඍණ එක වර්ග කරාම ධන 1යි. ධනයි ඍණයි ඍණ එකක් වෙනවා. ධන 3. ඍණ 1යි ධන 3යි සුළු කරාම පුතේ ධන 2ක් ඉතුරු වෙනවා. මේ දෙන්න අඩු වෙලා වැඩියෙන් ඉන්නේ ධන නිසා ධන 2ක් ඉතුරු වෙනවා. හරි. බිංදුව ආදේශ කරන්න. බිංදුව නම් ඉතින් ප්‍රශ්නෙකුත් නෑ පුතේ. බිංදුව ආදේශ කරාම මේක බිංදුවක් වෙනවා. බිංදුවට ඉතින් ධන ඍණ දාලා නෑනේ. මේක බිංදුවක් වෙනවා. ඉතුරු වෙන්නේ ධන 3 විතරයි. එහෙනම් බිංදුව ආදේශ කරොත් එනවා ධන 3යි. බිංදුව ආදේශ කරොත් මෙයා බිංදුව වෙලා ධන 3 ඉතුරු වෙනවා. දැන් ඔය ඊට පස්සේ ළමයි මේ පස්තාරේ සමමිතිකයිනේ. හරිද? මම මේ කියන එක අහගන්න කොහමම මේ පස්තාරේ සමමිතික නිසා පුතේ මේවා හරි බැලන්ස් ළමයි. මෙතන ඍණ 6 එනවනම් මෙතනත් එන්න ඕන ඍණ 6. බලන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්නේ. මෙතන ඍණ 1 එනවනම් මෙතනත් එන්නේ ඍණ 1. මෙතන 2 එනවනම් මෙතනත් 2. මේක හරි මැදනේ. දැන් පස්තාරේ බැලන්ස්. මේව පුරව ඉන්නේ සමමිතික භාවය බලලා ඔක පිළිගුවා. හරි. දැන් බාර දෙනවා පස්තාරේ අඳින්න. මේක වැඩේ ඉවර කරගන්න පස්තාරේ අඳින්න. නෙත්සරට තේරුණාද පුතේ කියපු එක? ඔව් සර්. right. පස්තාර ඇඳලා එවන්නකො බලන්න ඔකට. ළමයි මම අද මේ අපේ සෙමිනාර් එක අද රෑ 10ට කරන්න බැලුවේ පන්තිද ඕගොල්ලොන්ට? අද රාත්‍රී 10ට 10යි කාලට විතර පන්ති වුණත් කමක් නැහැ. කොහොම හරි 10 කාල වෙනකොට පන්ති ඉවර නම් ප්‍රශ්නෙකුත් නැහැ මට. මම තාම මැසේජ් එක දැම්මේ නැහැ. පුළුවන් නේ? 10 කාල වෙද්දී ඔයාලට පන්ති ඉවර වෙනවා නම් ගැටලුවක් නැහැ. ඒ වුණොත් අපි අද රෑ දාමු 10 ඉඳලා 12 11 මාර 12 වෙනකම්.
අනේ එපා සර්. පන්ති තියනවා වගේනේ. හරි මේක අඳිමු. ආ 10ටලු ක්ලාස් පටන් ගන්න. හරි දැන් පස්තාරේ අපි අඳින් බලන්න. ඔයාලත් ඇඳගෙන යන්න. මේක පුතේ ඍණ 6 තමයි අවමගය. එහෙනම් ඍණ 6ට ඇඳෙන්න ඕන උඩ ධන 3ක් තියෙනවා. ඒක නිසා ටිකක් ලොකුවට මේක ඇඳෙන්න ඕන. සර් මයික් ඔෆ් කරගෙන. සර් මයික් ඔෆ් කරගෙන. සර් කියන එක ඇහෙන්නේ නැහැ. හොඳයි. ඍණ 3 ඍණ 6 පළවෙනි කණ්ඩායම කිය. ඍණ 3 ඍණ 6. ඍණ 3 ඍණ 6 ලකුණු කරමු. මෙන්න මෙතෙන්ට x වල ඍණ 3යි y වල ඍණ 6යි.
හරි. ඔන්න පළවෙනි කණ්ඩායම. ඊළඟ එක ඍණ 2 ඍණ 1. ඍණ 2 ඍණ 1 මෙතෙන්ට එන්නේ. ඊළඟ එක පුතේ මේ බිඳුවේ 3 එන්නේ මෙතෙන්ට. මම ඍණ 2 ඍණ 1 ලකුණු කරා. ඍණ 1 ධන 2 ලකුණු කරේ නෑ මෙන්න මේක. ඍණ 1 ධන 2 ඒක මෙතෙන්ට. ඊළඟට 1 2 ඊළඟ එක 2 ඍණ 1 ඊළඟ එක 3 ඍණ 6 ඔන්න ඔහම වෙනවා. රයිට්. දැන් ඔක යා කරගත්තා නම් හරි. බලමු යා කරලා. ඔයාලා මේක යා කරනකොට එක සැරේට යා කරන්න පුතේ ඈ. කෑලි කෑලි යා කරන්න ගියාම හරියට වැඩේ වෙන්නේ නැහැ. හරි. ඔන්න පස්තාරේ මං ඇන්දා. මේක එක සැරේට යා කරේ නැතුව දෙවනි සැරේට කරන්න ගියාම හරි අමාරුයි. ඔන්න මං තා එක සැරයක් පාට කරන්න ගත්තා. ඔන්න වැඩේ ටිකක් අචා. දැක්කනේ? හරි. පුළුවන් තරම් එක සැරේට මේක ඇඳලා ඉවර කරගන්න. එතකොට ලේසි. ඔන්න ඔහම එන්නේ. බලමු දැන් මට මේකේ මේ හදපු අය මැසේජ් දානවනේ. තාම 4 දෙනෙක් තමයි දාලා තියෙන්නේ. හරි. මලීෂා තරුමාල්ගේ හොඳයි. මලීෂාට මම මේ කණ්ඩායමට පොඩ්ඩක් තා චුට්ටක් මේ කතිරේ පැහැදිලිව ලකුණු කරන්න. මේ කතිර තිත්තියලා වගේ පේන්නේ. සමහර කතිර වලින් ගිහිල්ලත් නැහැ. පස්තරේ දැන් කර්ව් එක හොඳයි. ජයතිගේ හොඳයි. හොඳ මට්ටමක දැන් තියෙනවා. මල්ෂගේ මේ පස්තරේ මොකෝ මේ ඈතට ගිහිල්ලා තියෙන්නේ මල්ෂගේ. මලීෂගේ මෙහෙම ගිහිල්ලා ඉන්න බලන්න මම මේකේ වැරද්දක් මොකක් හරි දකින්න. මොකද්ද මේකේ තියෙන වැරද්ද? මේක හරි ගස්සලා ඉවරනේ. මේ යෝධය කණ්ඩායම් කඩුවේ ලකුණු කරලානේ. 1 2 3 4 ඒත් අඩුයිනේ. 1 2 3 4 5 6 මේ කොල්ලෝ මේක නැවත අඳින්න. මේ කවුද? මලීෂගේ මේ කණ්ඩායම් තලයේ කණ්ඩායම් කඩුයිනේ බං. 1 2 3 3න් පස්සේ 6 ලකුණු කරලා. බං එහෙම කරන්න බෑ. 1 2 3 4 5 6 සේරම තියෙන්න ඕන. ළඟ හිටිනම් බෙල්ල ගලවලා දෙනවා අතට. නේ ඇයිද ඊයනේ කණ්ඩායම් ලකුණු කරන්නේ කිව්වා. නම නෑ මල්ෂගේ හොඳයි පස්තාරේ. පාට කරන එක තමයි පොඩ්ඩක් තියෙන වැරද්ද. ඕෂධි විමර්ශා හොඳයි. වාසනා හොඳයි. ටුක්ටක් මේ පාට කරලා තියෙනෝනේ. नेतुमिके पस्तारेත් හොඳයි. හිරුණිගේ පස්තාරේ බලමු. හිරුණිගේ පස්තාරේ පොඩි ඇද පුද තියෙනව නැත්තේ නෑ. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක හදන්න ඕන ලස්සනට. දැන් මේ පස්තාර ඔයාලට අඳවන්න ගියාම මේ පස්තාර දෙකක් අඳිනකොට ඉවරයි මගේ කාලය. දැනුත් 7යි වෙලාව. කමක් නෑ. අමාරුවෙන් හරි මේක කරන්න ඕන. ජනදික පස්තාරේ හොඳයි. මෙන්න මෙතනින් පොඩ්ඩක් විදිලා තියෙන්නේ ජනදික පස්තාරේ. මෙහෙම විදිලා මේම ඇවිල්ලා. මේක තනි රේඛාවේ මෙහෙම හයිවේ දාලා යන්න ඕන මේම කියලා මේම. හරිනේ? අරින් මේ විදෙන්න බෑ පස්තාරේ. කවිෂා නෙත්මිගේ පස්තාරේ නැතුව මට නම විතරක් එවලා තියෙනවා. තිසුන්ගේ මේ පස්තාර කොලේ ලකුණු කරලා තියෙන්නේ මහා ලෝභ විදියටනේ. මම ලකුණු කරන්න තියෙන්නේ
මෙහෙම කුඩා කොටු 10ක ඉන්නේ එකක් වෙන විදියට 1 2 3 4 පොඩි කරලා පස්තාරේ අපරාධේ කොලේ ජනිතක පස්තාරේ නියමයි හොඳයි ඇතිද තව ඉන්න ඉතින් මට යොමු නැති සෑහෙන ළමයි පිරිසක් කමන්නේ හංසක පස්තාරේ වල නෑනේ ගයාත්‍රි එක්කෙනයි එව්වේ කියනකොට මේකක් ඔන්න ආවා ඔමාජානිගේ පස්තාරේ ආවේ නෑ කවිනිගේ පස්තාරේ ලසිත්ගේ තිසරගේ ශ්වේතගේ ගයාත්‍රිගේ පස්තාරේ මේ පැත්ත මාරු වෙලානේ බා නෑ මකනකොට මැකිලානේ පස්තාර කොලේ මැකිලා වගේ මට පේන්නේ හරි මොකක් හරි අඩුවක් තියෙනවා ප්‍රශ්නේ තියෙන්නේ කොටු 10න් 10ට නෙවෙයි මේක ඇඳලා තියෙන්නේ මෙච්චර මේ කොලේ ඉඳ තියෙද්දි මේ ටික වැඩි කළා කොලේ පිරෙන්න අඳින්න ඕන කමන්නේ නෑ හිරුණි හරි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා මේ මලීෂ 10 මේ මලීෂගේ කාටිසිය තලයේ බොල කියන සිංහල තේරෙන්නේ නැහනේ පල්ලෙහා බලන 1 2 3 4 5 6 7 කොහොම මේකේ 4යි 5යි හැලිලානේ කලින් එකෙත් කිව්වා දැන් එකෙත් කොල්ල තියෙන්නේ ඒක තමයි y අක්ෂේ තියෙන්න ඕන 4 5 6 නෑනේ දැන් උඹේ තියෙන්නේ බා 4 තියෙන ඊට පස්සේ 7 තියෙනවා කො 5යි 6යි කාලද යම්මේ මේවා මේ කවුද හින්යක් විතර පස්තාරයක් යනලා තියෙන්නේ කවිෂානෙත් මේ මොකද්ද මේ කවිෂ කරපු වැඩි මන් නම් තේරෙන්නේ නැහැ කොහොම මේ කණ්ඩායමට යා කරලා නැහැනේ මොනවයි මේ ඇඳලා තියෙන්නේ ජීවිතේට මේ වගේ පස්තාරෙන්නේ නැහැ මෙන්න මෙහෙම යාවෙන්න ඕන කොහොම මේ උඩට යාවෙලා නැහැනේ බෙල්ල කඩාගෙන වගේ ඊටත් වඩා මේ කොලේ මොකටද කොටු 10න් 10ට ගන්න ඕන එකට මේක මේ මාරු කරේ මේ මන්ද කාට කියන්නද මේ හිරුනි කෞශල්‍ය අන්න ඒක හොඳයි මෙන්න මේ වගේ පස්තාර කොලේ පිරෙන්න පස්තාරේ අඳින්න ඕන ළමයි මෙන්න මෙහෙම තඩි පස්තාරයක් එන්න ඕන මම මේ ෆෝන් එක පෙන්නනවා මේ ඔපුවා මේ බලන්න සමහර අයගේ මේ මෙච්චරයි කම්මැලි කමනේ හරි ඔය අඩුපාඩු තියන අය සේරම හදා ගන්න ඕන. ඔයාලට සාමාන්‍යයෙන් ওই පස්තාරේ ඇඳහම පුතේ මෙන්න මෙහෙම සම්පූර්ණ පස්තාර කොලේ ආවරණය වෙන විදියට ඇඳෙන්න ඕන. මේ ඔයාලට පැහැදිලිව පේනවද මේක? හොඳට ඇඳලා දින පස්තාර. කොටු 10න් 10ට අඳින්න ඕන. හරිද? කොටු 10න් 10ට අඳින්න ඕන. right. කවිනිගේ පස්තාරෙත් ලොකු වැරද්දක් තියෙනවා. මොකද්ද තියෙන වැරද්ද? නැත්තම් මට ෆොටෝ එක ගහලා තියෙන විදිහේ වැරද්දක්ද දන්නේ නැහැ පේන්නේ නේ. ෆොටෝ එක ගහලා තියෙන්නේ මේ මං ඉතල බුදියගෙනද කොහෙද? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. කවිනිගේ නේ. ලියන්න මේක ප්‍රශ්න ටික ලියන්න. අංක 1 ලියන්න පුතේ. උපරිම අගය කීයද? ලියන්න පළවෙනි ප්‍රශ්නය උපරිම අගය කීයද? උපරිම අගය උඩම තියෙන අගය අහන්න. මේ જાතියේ පස්තාර වලට කියන්නේ උපරිම පස්තාර කියලා. උපරිමයට ගිහිල්ලා අයිත් පල්ලෙහාට එන්නේ නේ. මේ අතර තියෙන උපරිම. මේම තියෙන්නේ අවම. හරි උපරිම අගය කීයද? ඊළඟ එක අංක 2. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය. 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 ඊළඟ එක
සමමිති කක්ෂයේ සමීකරණය ඊළඟ එක සමමිති කක්ෂයේ සමීකරණය හැරොම් ලක්ෂයේ ඛණ්ඩාංකය සමමිති කක්ෂයේ සමීකරණය හරි උත්තර ලියන්න බලන්න ඔය තුනට සමමිති උපරිමගය මුලින්ම අහන්නේ උපරිමගය මේක උපරිමගය කීයද කියලා කියන්න ඔයාලම කීය දෙන්නේ උපරිමගය 3යි මේ දෙන්නේ උඩමගය ඒක ලියන්න ඕන y වලගය පුතේ උපරිමගය 3යි හරි ඊළඟට සමමිති කක්ෂයේ සමීකරණය තාරුකාගේ මේක හරි හොඳයි පුතේ තාරුකද තාරුකාද මට මේ නම් දෙක පොඩ්ඩක් පටලැවිලා තියෙන මගේ ෆෝන් එකේ සේව් කරලා තියෙන්නේ එහෙම තාරුකා වෙන්නේ නැතිනේ මට හරියට යවන්නකො නම හරි මේ ඊළඟට මේකේ උපරිමගය 3යි සමමිති කක්ෂ සමීකරණය කීයද ළමයි ටක් ගාලා කියන්න සමමිති කක්ෂ සමීකරණය x සමානයි බිඳුව. ඔව් ඒක වෙනස් වෙන්නේ නැහැ මම කිව්වනේ ඒක හැමම තමයි මෙන්න සමමිති කක්ෂ මේක වටා තමයි සමමිති කරේ x සමානයි බිඳුවයි තුන්වෙනි එක හැරොම් ලක්ෂයේ ඛණ්ඩාංකය නැත්නම් ශීර්ෂයේ ඛණ්ඩාංකය මෙතන ඛණ්ඩාංක කීයේ පුතේ ටක් ගාලා කියන්න කීයද බිඳුවේ 2 බිඳුවේ 2 නෙවෙයි බිඳුවේ 3 බිඳුවේ 3 හැරොම් ලක්ෂයේ ඛණ්ඩාංකය බිඳුවේ 3 ඔන්න ඔක තමයි එන්නේ අතාරුක දේවින්ද නේ හරි හොඳයි පොඩ්ඩෙන් නමත් පටලවෙලා කියන්න මේ ඊළඟට තව එකක් ඉක්මනින් කරගන්න ඕන හැබැයි ඊට කලින් මම ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කියලා දෙනවා මේ අපි යන්නකො පස්තාරේ මෙහෙමනේ අපි යන්නේ ඍණ x වර්ග ධන 3 හරි මෙන්න මේ පස්තාරයේ සමීකරණ දිහා බලාගෙන මේක දිහා බලන්න නෙවෙයි මේක වහගන්න මේක දිහා බලන්න එපා මෙන්න මෙයා දිහා බලාගෙන ගොඩාක් දේවල් කියන්න පුළුවන් මේ જાතියේ ශිතයක් දිහා බලාගෙන කියන්න පුළුවන් කාරණා තුනක් මම කියනවා තුනක් නේ හතරක් කියන්න පුළුවන් මම මේක දිහා බලාගෙන කියනවා මේක උපරිමයක් දවමයක්ද ටක් ගාලා කියන්න ඔයාලම මේක උපරිමයක් දවමයක්ද මේක බලන්න එපා මේක උපරිමයක් දවමයක්ද උපරිමය ඒක හොයාගන්නේ කොහොමද මම ගිය සතියේ කලින් සතියේ කියලා දුන්නා මේක උපරිමයක් කියලා හොයාගන්නේ කොහොමද ඍණ මේ x වර්ගයට තියෙනව නේද මේ x වර්ගය ඉස්සරහා ඍණක් තියෙනම් මේක උපරිමයක් එහෙනම් මේ ශිතේ උපරිමයක් ළමයි එහෙනම් පළවෙනි ප්‍රශ්නේ උපරිමයක් අර පස්තාරේ නැතුව මම මේ විස්තර ටික කියන්නේ මේක උපරිමයක් ඔයාලා දන්නවද අරක දිහා බලන්නේ නැතුව මෙයා දිහා බලන්නේ නැතුව උපරිමගය කියන්න පුළුවන්. කවුද දන්නේ මේක උපරිමගය කියන්නේ? මේක බලන්න එපා. මේ සිතේ සමීකරණ දිහා බලාගෙන උපරිමගය කියන්න පුළුවන්. දන්නවද තියෙන තැන? මේ තියෙන ළමයි උපරිමගය. මේක තමයි උපරිමගය. උපරිමයක් නම් ඔය එන්නේ උපරිමගය. එහෙනම් උපරිමගය කීයේ? කියක්? 3යි. උපරිමගය 3යි. හරි මේක දිහා බලාගෙන කියන්න සමමිති කක්ෂ සමීකරණය මොකක්ද මේක දිහා බලන්න වෙනස් වෙන්නේ නැහැ ළමයි එකම තමයි එන්නේ x සමානයි බිඳුව x සමානයි බිඳුව ඒක ඕනම ශිතයකට වළංගුයි x සමානයි බිඳුව හරි එහෙනම් මේක දිහා බලාගෙන කියන්න ශීර්ෂයේ ඛණ්ඩාංකය
ශීර්ෂයේ කණ්ඩායමේ නැත්නම් හැරුම් ලක්ෂයේ කණ්ඩායමය. හැරුම් ලක්ෂය. කියන්න බලන්න. හැරුම් ලක්ෂය. බිඳුවේ තුන. ඔව් හැරුම් ලක්ෂයේ කණ්ඩායමක වෙන්නේ උපරිම අගය 3යි. එහෙනම් y අගය 3යි. මෙතන සමමිතික අක්ෂය බිඳුවයිනේ මෙතනින්ම ගන්න පුළුවන්. බිඳුවේ 3. සමමිතික අක්ෂය බිඳුවයි උපරිම අගය 3යි. අන්න. බිඳුවේ 3. හරි. එහෙනම් දැන් ඔයාලා මට මෙන්න මේක දිහා බලන් මේකේ ලක්ෂණ කියන්න. බලමු කියයිද කියලා. හොඳට බලලා කියන්න. y සමානයි 2යි x වර්ග ධන 5. පුළුවන් නම් කියන්න ඕක දිහා බලාගෙන මේක දිහා බලාගෙන කියන්න මේකේ sorry මේක උපරිමයක් දවමයක්ද? අවමයක්. මේක අවමයක්. කොහොමද අවමයක් කිව්වේ? මේ ඉස්සරහා ඍණක් නෑ ළමයි. මේව ඍණක් තිබුණා නම් ආන්නේ තමයි උපරිමයක්. මේක අවමයක්. පුළුවන් නම් කියන්න මේකේ අවමගය කීයේ? මේක තියෙන උත්තරේ අවමගය. 5යි. මේකට කියන්නේ අවමගය. අවමගය 5යි. පුළුවන් නම් කියන්න මේක සාමීතික අක්ෂ සමීකරණය. සාමීතික අක්ෂයේ සමීකරණය. x සමානයි බිඳුව. x සමානයි බිඳුවයි. එහෙනම් කියන්න හැරුම් ලක්ෂයේ කණ්ඩායමය. හැරුම් ලක්ෂය. බිඳුවේ 5. හැරුම් ලක්ෂයේ කණ්ඩායමය. බිඳුවේ 5. 5. බලන්න. දැන් පස්තාර අඳින්න නැතුව මේ ලක්ෂණ කියන්නේ. තව එකක් බලමු. මේක. මේ y සමානයි 5 ඍණ x වර්ග. ඔන්නම තියෙන්නේ. උදේ මයික් ඔන් කරන්න එපා. දැන් ඔන් කරගන්න. මෙන්න මෙයා දිහා බලන හොඳට කියන්න මේක උපරිමයක් දවමයක්. උපරිමයක්. මේක හොයාගන්නේ උපරිමය. x වර්ගය ඉස්සරහා ඍණක් තියෙනවා. මේක අර මේ දෙක මාරු කරලා තියෙන පුතේ. 3 ඉස්සරහට අරන් x වර්ග පිටිපස්සට දාලා. මේක උපරිමයක්. කියන උපරිම අගය 5යි. අගය 5යි. සාමීතික අක්ෂ සමීකරණේ x සමානයි බිඳුව. නියමයි. x සමානයි බිඳුවයි. ශීර්ෂයේ කණ්ඩායමකේ බිඳුවේ 5. හරි. ඔන්න ඔය උදාහරණ ටික ටටක් ගාලා ලියාගමු. ලියන්න. මේක ලියන්න. ඒක ලියලා මේ 4 ලියන්න. මේක ලියන්න. ඒක ලියලා මේ 4 ලියන්න. මේක ලියන්න. ඒක ලියලා මේ 4 ලියන්න. ටක් ගාලා ලියන්න. තව පස්තරයක් අඳින්න try කරමු කොහොම හරි. උදේ විනාඩියට ලියන්න. ටටක් ගාලා ලියන්න.
හරි සර්. හරිනේ. දැන් ඔන්න මලීෂාගේ ප්‍රස්තාරය හොඳටම හොඳයි. නියමයි. දැන් ඇත්තටම ඕගොල්ලෝ මට මේ ප්‍රස්තාරය එව්වේ නැත්තම් මේ අඩුපාඩු හැදෙන්නේ නැහැ කාගේවත්. හරි. කොහොම හරි ප්‍රස්තාර ගෙන්නගෙන මේකේ අඩුපාඩු කිව්ව නිසා අපිට පුළුවන් වුණා ඔයාලගේ තියෙන ගැටලු ටිකට උත්තර දෙන්න. හොඳයි. මේක මකන පුතේ. මට තව පස්තාරයක් අඳින්න ඕනේ නැහැ. තා පොඩි කාරණාවක් තමයි කියලා දෙන්න ඕන. බලමු ඒක කියලා දෙන්න. පස්තාරය අඳින්න කොහොමද මේක අපි භාවිතා කරන්න කියලා දෙන්න තමයි අවශ්‍ය. හරි. මේ උදාලා බලා ගන්න. චුට්ටක් අහගන්න. හරි. මේක හොඳයි. දැන් මෙන්න මේ જાතියේ පස්තාරයක් අපිට දුන්නොත් ඒකේ x වර්ගයේ සංගුණකයට තියෙන්නේ භාගමය අගයක්. එතකොට පුතේ පොඩි ප්‍රශ්නයක් වෙනවා අපිට මේක සුදු කරන්න ගියාම. x වර්ගයේ සංගුණයට තියෙන්නේ භාගමය අගයක් 3න් 1. පුළුවන් නම් කියන්න මේක කරන්න අපිට අගය වගුවක් හදා ගන්නකොට අපි මොකද්ද කරන විශේෂ වැඩේ? මේ જાතිය එකක්. ඔන්න අගය වගුවක් අපි හදා ගන්න ඕනනේ. අපි පොඩි විශේෂතාවක් කරනවා. මම එක දවසක් කියලා දුන්නා ඔයාලට මේක. අපි 7ක අගය වගුවක් හැදුවා කියමු. ඔන්න 7ක අගය වගුවක් හැදුවා. දැන් මේක y වල අගය ගන්න ටිකක් අමාරුයි භාග ගණන් තියෙන නිසා. කියන්න එතකොට අපි මොකද කරන්නේ? ඔයාලා දන්නවද එතෙන්දි කරන්න ඕන දේ? 3න් කැපෙන ඒවා උඩට දානවා. අන්න හරි. x දාන්න ඕන 3 ගුණාකාර. මොකද මෙතන යට 3ක් තියෙනවනේ. ඒ 3යි x වලට දාන අගයයි කැපෙන විදියට x දාන්න 3 කැපෙන්න නම් 3 ගුණාකාර. කීයෙන්ද පටන් ගන්න වෙන්නේ? බැලන්ස් වෙන්න නම් දන්න ඔයාලා. 3. කීයෙන් පටන් ගන්න වෙන්නේ? 6. 6 නෙවෙයි. 6 බැලන්ස් කරන්න ඕන. ඍණ 9. ඍණ 9 ඍණ 6 ඍණ 3 බිංදුව 3 3 6 9. චුට්ටක් ඉන්න. මේක ටිකක් ලොකු ඉලක්කම් එන නිසා මම පොඩි වෙනසක් කරන්නම්. මෙතෙන්ට දාන්නම් පුතා 7ක් විතර. right. දැන් මම ඕක ආදේශ කරලා පෙන්නනවා. හරිද? ඔන්න බලන්න ආදේශය තමයි වැදගත්. පස්තාරය යන්නත් නැතත් මේක කරන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්නේ. පළවෙනියටම y සමානයි 3න් 1යි. x වෙනුවට දානෝ පුතේ ඍණ 9. අන්නේ ඍණ 9 වර්ග වෙන්නත් ඕන. 3න් 1යි x වර්ග right. ඊට අමතරව ඍණ 7යි. දැන් කියන්න පුතේ උත්තරේ මොකක්ද දෙන්නේ? 3න් 1යි ඍණ 9 වර්ග කරොත් කීයක් එවිය? 9 වර්ග කරොත් 9 වර්ග කරොත් කීයද? 81. ධන 81යි. අඩු කිරීම මේ 7. දැන් බලන්න වෙන වැඩේ පුතේ කැපෙනවා. 3ට 1යි 81ට 3 ඒවා තියෙනවා. 81 3ෙන් කැපුණොත් 27යි. 3ට 1යි 81ට 3 27යි. උත්තර එනවා 27 අඩු කිරීම 7. 27න් 7ක් ගියොත් 20යි. එහෙනම් පුතේ මෙතෙන්ට 20යි. y ට 20ක් එනවා. ඊළඟට ආදේශ කරන්න ඕන ඍණ 6. මම මේ අත්දැකීමක් ගන්න කියලා දෙන්නේ. 3න් 1යි x දාන්න ඍණ 6. වර්ග ඍණ 7. 3න් 1යි ඍණ 6 වර්ග කරොත් 6 වර්ග කරොත් කීයද පුතේ? 36යි අඩු කිරීම 7.
3ට 1යි 36ට 3 වරක් 12යි. උත්තර එනවා 12 අඩු කිරීම 7 5යි. මේක 5යි. හරි. ඍණ 3 ආදේශ කරොත් කීයක් ඒවිද? ඍණ 3. 3න් එක වාරයක් මෙතන ඉඳමදි. මට කියන්න ඍණ 3 ආදේශ කරොත් කීයක් ඒවිද? හදලම කියන්නකෝ ඔයගොල්ලෝ. ඍණ 3 වර්ග කරොත් ධන 9යි ඍණ 7යි. 3ට 1යි 9ට 3යි 3 වරක් 1 3යි 3 ඍණ 7. ඍණ 4යි. ඍණ 10 නෙවෙයි ඍණ 4යි එන්නේ හොඳේ. මෙතන ධන 3ක් තියෙන්නේ මෙතන ඍණ 7ක් තියෙන. 3න් 7ක් අඩු වුණාම ඍණ 4යි. බිංදුව ආදේශ කරොත් පුතේ මේ කෑල්ලම බිංදුව වෙනවා. ඉතුරු වෙනවා ඍණ 7යි. සරි. සමමිතික භාවය සලකලා මේක සමමිතිකයිනේ. ඒ බව සලකලා පුළුවන් මේක 20 නිසා මේ කෙලවර 20යි. මේක 5 නිසා මේක 5යි. මේක ඍණ 4 නිසා මේක ඍණ 4යි. දැන් ඔයාලා මේ පස්තාරේ අඳිනකොට තාම සැලකිලිමත් වෙන්න ඕන. මේකේ තියෙන පුතේ වයිට ලොකු ඉහළ අගයන්. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ? දෙකෙන් දෙකට අඳිනවා. අන්න හරි. ඉහළ අගයන් ආපු වෙලාවට අපිට පස්තාර කොලය සුදුසු විදියට පාවිච්චි කරන්න වෙනවා. right. ඒකත් කොහොම කියලා දෙන්න මට අවශ්‍යතාවයක් තිබුණ ළමයි. y අක්ෂය දිගේ කුඩා කොටු 10කින් ඒකක දෙක බැගින් අපි අඳින්නේ. එහෙනම් ඔයාලා මේක අඳිනකොට මේ පැත්තට 20ක් ලැබෙන්න යට පැත්තට ඍණ 7ක් ලැබෙන්න. ඒත් ඇති වෙයිද දන්නේ නැහැ. බලමු. දෙකෙන් දෙකට කොටු 10ක් ගිහිලා 2 4 6 8 10 12 එහෙමත් මදි නම් කරන්න තියෙන්නේ ඊළඟ විසඳුම තමයි 5න් 5ට අඳින එක. මෙතෙන්ට 5 10 15 20. එහෙම හරි මේක බැලන්ස් කරන්න වෙනවා. පැහැදිලිද? right. පුළුවන් ද ළමයි මේක දෙකෙන් දෙකට අඳින්න. කවුරු හරි y අක්ෂය ඇඳලා බලන්න. යටට ඍණ 7ක් එන්නත් ඕන. පුළුවන්ද බැරිද? ඔයාලගේ පුළුවන් සර්. පුළුවන්ද? පුළුවන්. 8ක් අඳින්න පුළුවන් යට. උඩට 20 දාගන්නත් පුළුවන්ද? පුළුවන්. උඩට 20යි යටට 8යි සෙට් වෙන්න නැන්දනම් හරි. පුළුවන් නම් ගැටලුවක් නැහැ. හරි. ඔයාලා මේක ලියා ගන්න මේ ගාන. පොතේ ලියා ගන්න. පොතේ හරි පස්තාර පොතේ හරි ලියා ගන්න මේ ගාන. y සමානයි 3න් 1යි x වර්ග ඍණ 7. ටික අමාරු එකක් කරේ. x අක්ෂයටත් ඕගොල්ලෝ දෙකෙන් දෙකට ගන්න ළමයි. නැත්තම් 9 අඳින්න මදි වෙයි. 2 4 6 8 10. මේ පැත්තට 2 4 6 8 10. මේ ළමයි බලන්න x අක්ෂයටත් ඇතිද කියලා මේ දෙපැත්තටම 10 10 ඇඳෙන්න ඕන. චුට්ටක් බලන්න. මේ පැත්තට 2 4 6 8 10 මේ පැත්තට 5ක් තියෙන්න ඕන. මේ පැත්තටත් 5ක් තියෙන්න ඕන. බලන්න බැලන්ස්ද කියලා. බෑද? අන්න ඒක පොඩි ගැටලුවක් වෙනවලු මාල්ෂ කියන දෙපැත්තට 10 10 දාන්න බෑලු. කීයක් දාන්න පුළුවන් උපරිම ගාන? උපරිම ගාන කීයක් දාන්න පුළුවන් හරි මැදින් යන්දෝ? 8යි. 8ද?
8යිනේ 5ක් දාන්න බැරිද? හැබැයි ළමයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. 10 දාන්න බැරි වුණාට 9 දාන්න පුළුවන් නේද? මෙතන 8 දැම්මාම තා 5ක් ඉතුරුයි නේද? හොඳට බලන්න. ඉතුරු වෙනව නේද මේ භාගයක්? කොටු භාගයක්. ඔව් සර්. ආන්න. එතන ගානට 9 එනවා. අපිට ඕන 10ක් නෙවෙයි 9යිනේ. ඔයාලට මෙන්න මෙහෙම ඇඳාම මෙන්න මෙහෙම ගානට ඉතුරු වෙනවා. ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 8 භාගයක් ඉතුරු වෙනවා. අන්න එතෙන්ට ඍණ 9 දාගන්න ඕගොල්ලෝ. ඇත්තටම අපිට ඕන ඍණ 9 විතරයි. මේක පස්කාර කොනේ දෙන්නේ කියලා අදින්න පුළුවන්. මෙතෙන්ට ඍණ 9. මෙතනත් 10 බෑ. අපිට පුළුවන් කොටු භාගයක් ගිහිලා 9 අඳ ගන්න. ඕනනම් මේක ටිකක් එළියට පන්නලා එක්ක අපුර දාගන්න. පස්කාර කොලෙන් එළියට. මට හිතෙන්නේ 9 පුළුවන්. සර් y අක්ෂ පරතරය දෙක බැගින්ද ගන්නේ? ඔව් එතකොට මදිද? දෙක කියන්නේ කොටු 10ක් කරලා 2 4 6 8 10 ඔහම ඉන්නවා. මෙච්චර සංකීර්ණය වෙන එකක් නෑ. හැබැයි අපි එකක් කරලා තියෙන්න ඕන ළමයි. මම ඒකයි දුන්නේ. මේ කවිනිගේ පස්තාරේ වැරද්ද මම හොයාගත්තා. කවිනි මට කලින් එව පස්තාරේ මේ ඉන්න බලන්න. ඒත් බෑ. ඒක හොයන්න බෑ. ෆොටෝ එක ගහපු ඉතින් හොයන්න බෑ. මම තා වෙන පස්තාරයක් කරන් බලන්න. විසි 6ක් අඳින්න පුළුවන්. ළමයි මේ මෙතෙන්ට y අක්ෂයේ ඉඩ මදිලු. මෙතන පුතේ 8ක් අඳින්න නේද ඉඩ මදි. 26ක් අඳින්න පුළුවන් නේ. චුට්ටක් මදි වෙනවනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩයි නේද මදි වෙන්නේ. පොඩි ගැටලුවක් එනවා. රයිට්. මම මේ දුන්නේ තඩි පස්තාරයක් නේ. ඒකද අපි කරන්න තියෙන්නේ. දැන් එහෙම වැරදිලා හරි මදි වුණොත් විභාග නම් මදි වෙන ඒවා දෙන්නේ නැහැ. මදි වුණොත් මේ y අක්ෂය පොඩ්ඩක් පල්ලෙහාට තව ඇඳලා y අක්ෂය පොඩ්ඩක් ඇඳලා මෙතෙන්ට එනවා 6ක්. මෙතෙන්ට දාන්න පුළුවන් උඩරිම 6ක්. අර සුදු රූලෙන් චුට්ටක් පල්ලෙහාට කොටු 5ක් ඇතෑරලා අපිට ඕන 9නේ. ඒත් මදිද? 26යිනේ. මදිනේ. මට කවුරු හරි කිව්වා ඇති කියලා. 7 ඕන. 9 නෙවෙයි. 9 ඕනනේ. එහෙනම් පොඩ්ඩක් මදි වෙනව ළමයි. මෙන්න මේ කණ්ඩායමකට මදි වෙයි. හරි. ඔයාලා මේ කණ්ඩායම දෙක ඉතුරු කරන්න කොහෙද? ඍණ 9 20යි ධන 9 20යි ඉතුරු වෙන්න අරලා මේ ටික ලකුණු කරන්න. මේක අපි මෙහෙම බැලන්ස් කරමු. වෙන කරන් දෙයක් නෑ ළමයි. ඍණ 9 20 එක තියෙන ඍණ 6 ධන 5 ඍණ 4 ඍණ 3 ඍණ 4 බිංදුවේ ඍණ 7 6 5 මෙතන 9 කණ්ඩායමකේ පුළුවන් නේ ළමයිනේ පුළුවන් මේ කවුලක් නැහැනේ උඩට 20 ගත්තනම් හරි මෙතෙන්ට ඇත්තටම මේ 7 ඕන ළමයි මෙතෙන්ට 7 ඕන මෙහෙමනේ යන්නේ පුළුවන් ඔක ඇඳ ගන්න දෙයියනේ කියලා ෂේප් එකේ ඔන්න ඔහම එන්නේ මෙතෙන්ට 7 එන්නේ ඔන්න ඔහම එන්නේ මේක තමයි පොඩ්ඩක් මදි වෙන්නේ 9 20ට තමයි පොඩ්ඩක් මදි වෙන්නේ ඒක දල වශයෙන් ඇඳලා ඉවර කරගන්න ඔන්න ඔහම එන්න ඕන
මම දල වශයෙන් යන්නේ ඕක. හරි. බලන්න. මෙතෙන්ට එන්න ඕන ඍණ 7. මට කවුරු හරි කියන්න පුළුවන් ද මේක කොහොම හරි අඳ ගන්න බැරිද? පුළුවන්. මේක අඳින්න පුළුවන්. මොකද y වල යටට ඍණ 7ක් තියෙන්න ඕන උඩට 20ක් තියෙන්න ඕන. පුළුවන් නේ? හරි. අඳින්න පුළුවන් පස්තාර කොලේ. පස්තාර කොලේ ගාන්ටම තියෙන ළමයි. ගානට වැඩි නෑ. හරි. ගාන්ට තියෙන හරියට කට කපලා පස්තාර කොලෙන් එකක් පස්තාරේ තියෙනවා. බලන්න මගේ බැලන්ස් එක නේද? වෙලාවට හරි ගියේ. නැත්තම් නේ 12 කෑ ගන්නවා මෙතන. මේක ඉවර කරන්න අවයි ඉක්මනට. ගෙදරදී 21 5 අභ්‍යාසය අනිවාර්යයෙන්ම කරන්න මතක ඇතිව. 21 5 අභ්‍යාසය. ටියුට් එකක් දීලා තියෙක අපි ඉදිරියේදී කරමු. 21 5 අභ්‍යාසය. මතක ඇතිව කරන්නේ. සර් y අක්ෂර ඍණ 7 යටට යවන්න ඕන සර් ප්‍රස්ථාර කොලේ. හරි චුට්ටයි යන්න යවල ගන්න. අවුලක් නැහැ. පොඩ්ඩක් පල්ලෙහාට කොටු පහක් දාලා ගන්න. අතින් දාලා හරි ගන්න. අර පොඩි කොටු තියෙන පස්තාර කොළ තියෙන අයට නම් වැඩේ ගොඩ මේ වෙලාවේනේ. හරි. මට ඇත්තටම අවශ්‍ය වුණේ ඔයාලට මේකේ මේ රටාව කියලා දෙන්න විතරයි. ඔක ඔයාලා දැන් පස්තාර අඳින්න දන්නවනේ. මේක ගැටලුවක් නැහැ. මෙච්චර තඩියේව විභාගෙට දෙන්නේ නැහැ. එහෙම දුන්නාම අඳින්න බෑනේ කොලේනේ. ඔන්න මට මලේෂ තරුමාල් නම් එවල තියෙනවා. පොර කොහොම මේ ඇඳලා තියෙන්නේ. පහෙන් පහට ඇඳලා. පහෙන් පහට ඇඳලා තියෙන්නේ. ගැටලුවක් නැහැ. ඊට මදිම නම් පහෙන් පහට අඳින්න පුළුවන්. අපි මේ පුළුවන් තරම් ලොකු කරන්නනේ බැලුවේ. පහෙන් පහට ඇඳලා. ප්‍රශ්නයක් නැහැ ඒක. හරි. මේ මතක ඇතුව 21 5 අභ්‍යාසය ගෙදරදී කරන්න ළමයි. මම පන්තිය දැන් ඔයාලට මේක අඳින්න ක්‍රමය දන්නවනේ. ඔතනින් පන්තියේ වැඩ අවසන් කරනවා. තව ක්ලාස් එකක් තියෙනවා එකක් කරන්න ඕන. මේක මතක ඇතිව 21 5 අභ්‍යාසය සටහන් කරන්න හැමෝම. හරි නේද? මේක සම්පූර්ණ කළා මට දාලා තියන්න. ඒකේ ප්‍රශ්න මුකුත් නැහැ. හරිනේ? මේ වගුව ලියාගෙන ඇති ඕගොල්ලෝ. එහෙනම් පුතේ මම ඔතනින් වැඩ ටික අවසන් කරනවා. කාල වේලාව ඉක්මවා ගිහිල්ලා තියෙන නිසා ඔයාලා මේ වැඩ ටික ගෙදරදී කරලා අඩුපාඩු සියල්ල සම්පූර්ණ කරගන්න. මල්ෂත් ඔන්න දාලා තියෙන පස්තාරේ. හැබැයි මේක එළියට ගිහිල්ලා නෑ නෙවෙයි මේ පස්තාරේ මේ ශීර්ෂ පොඩ්ඩක් මෙහාට ගිහිල්ලා තියෙන මල්ෂත්. පොඩ්ඩක් ඒක හදාගන්න. හොඳයි. අඳින්න පුළුවන් ගැටලුවක් නැහැ. එහෙනම් ළමයි හැමෝටම හරි ඊට කලින් කියන්න මේ ගැටලුවක් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනට අහන්න. ගිය මාසේ ටියුට් එක මම WhatsApp කරලා දෙන්නම් උමාශානිට. මට චුට්ටක් උමාශානින් ෆෝන් එකට මැසේජ් එකක් දාන්න සර් ටියුට් එක එවන්න කියලා. දැන් දැම්මත් කමක් නැහැ නම්බර් සේව් නැහැ ෆෝන් එකේ. ෆෝන් එක වෙනස් කරපු නිසා හරි. එහෙනම් පුතේ හැමෝටම සුබ දවසක්. ඔය වැඩ ටික ලස්සනට කරන්න. අද පුළුවන් නම් අද ඉවර කරන්න. අපි පන්තිය මෙතනින් අවසන් කරනවා. ආයිබෝවන්. ආයිබෝවන් සර්.